ඔබ දන්නවා අපි පහුගිය කාලේ Patreonලටම පමණක් විශේෂ වුණු එපිසෝඩ් දෙකක් නිර්මාණය කළා. එහිදී අපි අපේ බ්ලොග් සටහන් වල කතා කරන්නේ නැති වෙනස් මාතෘකා තමයි සාකච්ඡාවට බඳුන් කළේ. ඉදිරියේදීත් අපේ Patreon වරුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න SL බ්ලොග් අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අවසානයේදී ඔබට පුළුවන් අපේ Patreon link එක ලබා ගන්න. එහෙමත් නැතිනම් SL බ්ලොග් අපේ Patreon සමාජිකයෙක් වෙන්න ඔබට පුළුවන් මෙතන ක්ලික් කරන්න. අයිබෝවන් මම අභිෂේකා ප්‍රනාන්දු. අපි මුලින්ම ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ඕනි නැහැ. ඒකාධිපති පාලනයක් ඕනි, හමුදා පාලනයක් ඕනි. අපිට ඕනි හිට්ලර් කෙනෙක් කියන අය මොහොතකට මියන්මාරය දිහා බලන්න කියලා. මේ අද වන විට මියන්මාරයේ වර්තමාන තත්ත්වය. ඔබ දන්නවා පොලිසිය භාර ඇමති සරත් වීරසේකර. එතුමා මේ මිනිස්සුන්ගේ රසඥතාවය සහ අපරාධකරුවන්ගේ මුහුණු ජනමාධ්‍ය තුල පෙන්වන්නවනි කොහොමද කියලා හරි අපූර්වට කියලා දෙනවා. මේම වීඩියෝව. ලස්සන කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්දිතව කිසිම බියක්සකක් නැතුව යන්න පුළුවන් වාතාවරණයක් තිබ්බයි කියලා අපි අහලා තියෙනවා. නිල් මැණිකේ කතාව කෙසේ වෙතත් මම හිතන්නේ ඒ වගේ ආරක්ෂාවක් අපේ කාන්තාවන්ට තිබ්බා එදා. මොකද අපේ ඕනම තැනක ඕන වෙලාවක යන්න පුළුවන් විදිහේ ඒ වගේ වාතාවරණයක් නැත්නම් ඒ වගේ සුරක්ෂිතභාවයක් අපේ මේ බෞද්ධ රටේ නැත්නම් ධර්ම පිපේ තිබ්බා. මොකද අපි දන්නවාද අද වෙනකොට වයස්ක කාන්තාවකටවත් තනියෙන් යන්න බෑ. ඒ වගේම තමයි අවුරුදු 10 12 ගෑනු දරුවෙක් අතරමං වුණොත් එයාගේ වෙන අවදානමක් අපිට ඇත්තටම මොනතරම්ද කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒ වගේ තත්ත්වයක් අපේ රටේ තිබ්බට සිංගප්පූරුවේම නැහැ. දැන් සිංගප්පූරුවේ රෑ 12ට වුණා ඔයගොල්ලෝ ගියා නම් දකින්නවා ඕනම ලස්සන කාන්තාවකට ඕනම ලස්සන ගෑනු දරුවෙක්ට ටැක්සි එක නැගලා අනිත් මිනිස්සුත් එක්ක ගිහිල්ලා ඒ ටැක්සි වලට එක එක්කනට නෙමෙයි ඒ රූට් එකේ යනවා නම් ඒ ටැක්සි එකේ ගිහිල්ලා Tamanට අවශ්‍ය තැනින් කිසිම උපද්‍රවයක් නැතුව බහින්න පුළුවන් තත්ත්වයක් සිංගප්පූරුවේ තියෙනවා නම් අපේ රටේ අපේ උදේට නැගිටින්නෙත් අපි පිළිත් අහලා අපි බුදියන්නෙත් පිළිත් දාලා අපි අතරමැද ඕන තරම් ගණහනවා. මේ වගේ රටක එහෙම කරන්න බැරි නම් ඒ වගේ තත්ත්වයක් නැත්නම් ඔබතුමන්ලා මම ඇතුළු සියල්ලම ඒකට ලැජ්ජ වෙන්න ඕන. අපරාධයක් වුණාට පස්සේ කළාට පස්සේ නීතියෙන් දඬුවම් දුන්නාට පස්සේ එයාගේ පින්තූරය දානවා නම් එයාගේ පැටිකිරිය දානවා නම් මාධ්‍ය තුලින් ප්‍රකාශ කරනවා නම් අන්න එතකොට එයා කෙරෙහි ලැජ්ජාවක් අපිට ඇතිලා ගන්න පුළුවන්. දෙනෝදයක් මැද්දේ මිනිහෙක්ව කපලා මරනවා. අත කපනවා වෙන් වෙන්න, කකුල කපනවා වෙන් වෙන්න අරගෙන කකුල අරන් යනවා. මොකද නැවතට බද්ද කරලා කියලා හිතලා. ඒතකොට එයා දෙනෝදයක් මැද්දේක කළා නම් ඔව් ජනතාව ඉදිරියේ වඩදුකරෙක් කොලාහමානයි. අන්න එයාගේ පින්තූරේ තමයි මම පෙන්වන්නේ. නමුත් ඒකටත් මට බොහෝ විවේචනාවක්. ඒ වගේ මිනිහෙක් අධිකරණයේදී නිවැරදි කරගන්නවා නම් ඒක අධිකරණයේ වැරද්දක්. ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ජනතාව ඉදිරියේ වැරදි කරු වෙන කෙනාගේ පින්තූර අප පෙන්වනවා නම් චාරක පෙන්වනවා නම් අන්න එතකොට ලැජ්ජාවක් ඇති වෙනවා. නමුත් ඒක නිසා දැන් විවිධ චෝදනාව නිසා විවිධ විවේචනාව නිසා විවිධ විරෝධතාව නිසා අපි දැන් උසාවියෙන් නඩුවෙන් තීන්දුව කළාට පස්සේ උසාවියෙන් දඬුවම් කළාට පස්සේ ඒ අයගේ පින්තූර අපි අනිවාර්යයෙන්ම මාධ්‍යය දානවා. එතකොට ඒ අයගේ පවුල් වලට ඒ අයට ලැජ්ජාව ඇති වෙනවා. අන්න ලැජ්ජාව ඇති වෙන්න තව එකක් සුරංගනා කතා කරන්න එපා කියලා මට මේ පාර්ලිමේන්තුවේදී දොස් කිව්වා. ඉතින් බලන්න මිතුරුනේ අද සංගීත සංදර්ශනයකට යන්න පුළුවන් ද වැදගත් පවුලකට තමාගේ බිරිඳයි තරුණ දුවයි අරගෙන ගිහිල්ලා සංගීත සංදර්ශනය මේ සතුට වෙන්න පුළුවන්ද? බෑ. සතුට වෙන්න බෑ. මොකද සංගීත සංදර්ශනය පටන් ගන්නකොටම ඉන්නේ මිනිස්සු බීලා. ඒතකොට අපේ ගේන සංගීත කණ්ඩායම උනුත් ඉන්නේ බීලා. උන් පටන් ගන්නේ කොහොමද? දැන් සංගීත සංදර්ශනය පටන් ගන්නේ කොහොමද? එනවා මේ නිවේදකයා එනවා මයික්‍රෝෆෝන් එක ගන්නවා මල්ලි කියන්න ඌවක් කියනවා. ඒතර ඔක්කොම ඌ කියනවා. එහෙම තමයි සංගීත සංදර්ශනය පටන් ගන්න. මෙන්න මේකද අපේ විනය. මේකද අපේ රසඥතාවය. මේකද ධර්මදීපය. මෙන්න මේ වගේ අයට අවශ්‍ය වෙන්නේ නැද්ද මිත්‍රෝනි යම් කිසි පුහුණුවක්. ඒකට අත්‍ය වශයෙන්ම අමත් වෙන්න පුහුණුවක්. එතකොට මම හමුදා පුහුණුවක් දෙන්න ඕනේ කියලා කිව්වේ මිලිටරි හමුදාවේ සෙබලෙක් කරන්න නෙමෙයි.
නමුත් මේ වගේ විශාල පුහුණුකම් කරන්න පුහුණුවල් දෙන්න පුළුවන් පහසුකම් තියෙන්නේ හමුදා කඳවුරු පමණයි. ඒ වගේ තමයි හමුදා කඳවුරු තුල ඒ වගේ පුහුණුවක් දෙනවා නම් අනේ එතන නිතින්ම යම් කිසි වෙනයක් හික්මීමක් ඒ හදවත තුල ජනිත වෙනවා. ඒ කාලේ අපිට තේරුනේ නැහැ මේ යුද්ධයකට සම්බන්ධ වුණු අයව. යුද්ධකින් පස්සේ සිවිල් සමාජයට එන්න කලින් පුනරුත්ථාපනය කරන්න ඕනි කියන්නේ ඇයි කියලා. දේශපාලනයට එන්න කලින් හරි සිවිල් සමාජයට එන්න කලින් හරි හමුදාවේ ඉන්න ඉහළම නිලධාරියාගේ ඉඳලා සිවිලයිස් කරන්න ඕනි කියන එකට හොඳම උදාහරණ තමයි මෙව්වා. දැන් ඔබතුමා කියනවා වගේ මේ මුලින්ම පැටිකිරිය පෙන්වන්න ඕනි නම් ඇමතිතුමා මුලින්ම පැටිකිරිය පෙන්වන්න ඕනි පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න දේශපාලඥයින්ගේ. හැබැයි අපි අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ පැටිකිරිය දැකලා තිබුණාට ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසි ලැජ්ජාවක් නැහැ. අනිත් කාරණාව තමයි පොලිසිය බාර ඇමතිට අධිකරණය සම්බන්ධයෙන් තියෙන්නේ මේ වගේ අදහසක් නම් අපේ රටේ අනිත් ජනතාව අධිකරණය ගැන කොහොම හිතනවද? සාමාන්‍යයෙන් රටක දූෂණ වැඩි වෙන්න, මිනිමෙරුම් වැඩි වෙන්න, මාල කඩන්න, හොරකම් කරන්න ප්‍රධාන හේතුවක් තමයි මිනිසුන්ගේ දරිද්‍රතාවය. ඩෙන්මාර්කයේ, ස්විට්සර්ලන්තයේ, නවසීලන්තයේ, හොලන්ඩ් වගේ රටවල් වල අපරාධ අඩු වෙලා තියෙන්නේ නීති තද නිසාවත් මේ අපරාධකරුවන්ගේ මූණු මාධ්‍ය තුල පෙනෙන නිසාවත් නෙවෙයි. ඔවුන්ගේ මූලික ප්‍රශ්න ටික විසඳලා තියෙන නිසා කියලා අනේ කවුරු හරි කමක් නැහැ ඇමතිතුමාට කියලා දෙන්න. අනිත් කාරණාව තමයි අපිට කොච්චරනම් ඇහෙනවද මේ හමුදාවෙන් පැනලා ගියපු අය අපරාධවල නියැලුණා කියලා. ඉතින් තද විනයක් තුල හැදෙන හමුදාවේ අයත් මේ වගේ අපරාධ වල නියැලෙනවා නම් රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවද? ඉතින් ලෝකේ තියෙන මෙතනින් ගොඩාක් ඉදිරියට ගිහින් කියලා. අනේ කවුරු හරි කමක් නැහැ සරත් වීරසේකර ඇමතිතුමාට කියලා දුන්නොත් හොඳයි කියලා තමයි අපි හිතන්නේ. ලංකාවේ අධිකරණයේ ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වෙනස් ආකාරයක තීන්දුවක් පහුගිය දිනක ලබා දුන්නා. ජින නැමැති කාන්තාව මුදලට ලිංගික ශ්‍රමිකයන් යෙදුව කියන වරදට අවුරුදු 3ක් සිරදඬුවම් විඳිනවා. ඉන්පස්සේ අය සාධාරණයේ පතා යනවා අභියාචන අධිකරණයට. නමුත් අභියාචන අධිකරණයත් කලින් තීන්දුවම අනුමත කරනවා. ඉන්පස්සේ අය යනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ශ්‍රේෂ්ඨ අධිකරණය අයව නිදහස් කරනවා. ලිංගික ශ්‍රමිකයෙක්සේ කටයුතු කරන කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් ලිංගික ශ්‍රමයෙහි යෙදවීම ගැන දඩුවම් කරන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කරනවා. ඒ කියන්නේ ගණිකාවන් කීප දෙනෙක් සේවයේ යොදවන අයත් ගණිකාවක් විදියටම වැඩ කරනවා නම් ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමේ වරදට අහු වෙන්නේ නැහැ කියලා. ඒක අතිශය මානුෂීය වගේම ප්‍රගතිශීලී නඩු තීන්දුවක් විදියට Faculty of Sex වෙබ් අඩවිය වාර්තා කරනවා. අපි මේ යන්නේ ලිංගික ශ්‍රමිකයන් ගැන කතා කරන්න නෙවෙයි. හැබැයි ඕනම වෙළඳාමක් සිද්ධ වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. ඉතින් අපි විශ්වාස කරනවා ඉල්ලුම තිබෙන තාක්කල් සැපයුම නිර්මාණය වෙනවාමයි කියලා. කොහොමත් අද දේශපාලන ලෝකයේ කතාව විමල්. අද උදැසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී ආණ්ඩුවේ මැති ඇමතිවරු බහුතරයක් දෙනා විමල්ට විරෝධය පළ කරලා තිබුණා. ඔවුන් කියනවා විමල් ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි කියලා. පැහැදිලිවම සමාජ මාධ්‍ය තුල අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු පේජස් බහුතරයක් විමල් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. ඒ කියන්නේ විමල්ට සැලකිය යුතු ප්‍රමාණයේ බලයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් වාසුදේව නියෝජනය කරන පිරිස්, ගම්මන් පිළ නියෝජනය කරන පිරිස්. ඒ අතර ගත්තාම ජාතිකවාදී කියලා කියාගන්න පිරිස් සහ පොදුවේ ගත්තම පොහොට්ටුවේ වැසියෝ බහුතරයක් විමල් වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල පෙනී ඉන්නවා. බැසිල් පාර්ශවය නියෝජනය කරන පිරිස් විමල්ට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඉඳුල් හොදන උන් වලව්වට ගත්තම පිළිකන්නේ තියලා තියන්න ඕනේ. සාලෙට පය තිබ්බම උන් හිතන්නේ උන් හාමුලා කියලා. ඒකට ප්‍රතිචාර විදියට විමල් පාර්ශවයෙන් කියනවා අදානිගේ කොමිස් ටික විමල් නැති කරපු හින්දා කට්ටියට මෙච්චරම තරහ ගිහිල්ලාද මන්ද කියලා. හොර ගෙඩියෝ ටික අර නැගෙනහිර විකුණලා කොමිස් ටික ගන්න නේද හිටියේ. එතකොට දැන් මේ බටහිර විකුණලත් කොමිස් ගන්නවද දන්නේ නැහැ. කොහොම නමුත් මේ වලිය මෙහෙම නෙවෙයි යන්න ඕනි. මේකේ කිසි තාත්වික ගතියක් නැහැ. අපි මේ වලිය බලාපොරොත්තු වුණු විදියට සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා මේ හැමෝම තම තමන්ගේ කුණු දන්නවා කියලා. ඉතින් කුණු වලින් ගහගත්ත දවසට තමයි මේ වලිය හොඳම තැනට එන්නේ. මේ වලිය ක්ලයිමැක්ස් එකට එන්නේ අන්න එදාට තමයි. එතකන් අපිට මේ වලිය දැනෙන්නේ මෙන්න මේ විදියට. මේ වෙනකොට ආණ්ඩුව පිරිහෙමින් යනවා. 20යි 25 නැවත බලයට එනවා කියන එකත් මේ යන විදියට බොහොම අමාරු කාර්යයක්. එතකොට විමල්ගෙන් ආණ්ඩුවේ ඉන්නකොට කිසි ප්‍රයෝජනයක් නැහැ. හැබැයි විමල්ට විපක්ෂයේ රෝල් එක බොහොම හොඳට කරන්න පුළුවන්. විපක්ෂයේ ඉන්නකොට විමල්ට තරුවක් වෙන්න පුළුවන්. එතකොට විමල්ව දැම්ම එළියට යවනවා. විපක්ෂ සම්පූර්ණ බර විමල්ට අදින්න දෙනවා. එහෙම වුණාම
ආණ්ඩුවත් පොහොට්ටුවේ විපක්ෂෙත් පොහොට්ටුවේ. හැබැයි මේක කන්ස්පිරසි තියරි එකක් විතරයි. ඒ කියන්නේ අර අපි කියනවානේ කුමන්ත්‍රණ න්‍යායක් කියලා. අපිට මේ විදියට නොහිතෙන්න නම් මේ වලිය මේට වඩා දරුණුවට ගිහිල්ලා රෙදි ගලව ගන්න තරමට යන්න ඕනි. දෙගොල්ල දෙපැත්තේ ඉඳන් තම තමන්ගේ රෙදි ගලව ගන්න ඕනි. මොකද අපිට මතකයි 20 දිත් විමල් නිකරුණේ ගුටි කෑවා. ඉතින් එහෙම වෙලත් විමල් තාම ආණ්ඩුවේ ඉන්නවනේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වලිය මේට වඩා වැඩි ලෙවල් එකකට ඉදිරියේදී යාවි කියලා. ඒ අස්සේ දෙරණත් නිකන් හිටියේ නෑ විමල්ව බයිට් එකට අරගෙන. දෙරණ පෝස්ට් එකක් දාලා තියෙනවා පොහොට්ටුවට කොට පුදාට තමයි විමල්ගේ කොට පැටලෙන්නේ කියලා. මේ විමල්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල තිබුණු හරි අපූර්ව පෝස්ට් එකක් අපි හොයාගත්තා. මේ පෝස්ට්ුව පළ කරන්නේ චමල් අකලංක. පොහොට්ටුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා විමල් ළඟ විදේශ බුද්ධි සේවාවකින් පඩි ගන්න දෙන්නෙක් ඉන්නවලු. යුද්ධ කරපු ආරක්ෂක ලේකම් ජනාධිපති. යුද්ධ කරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති. යුද්ධ කරපු ප්‍රධාන සෙන්පතිය වුණු ශවේන්ද්‍ර සිල්වා හමුදාපති, සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමති, කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්. ජනාධිපතිට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් තියෙනවා. ඉතින් කතා කරලා ඇක්ෂන් ගන්න නැතුව ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා අපිට මොන බම්බුවක්ද ඔයි කරන්න කියන්නේ? ජාතික ආරක්ෂාවට අවුලක් නැද්ද? එහෙම උන් කැබිනට් ඇමති කෙනෙක් ළඟ ඉන්නකොට. මාර වැඩේ ලංකාවට උණු. ඒත් එකම සේනි ටින්මාලු ලොකුලුණු සහ පරිප්පු සඳහා පනවා තිබූ පාලන මිල අද ගැසට් නිවේදනයක් මගින් අවලංගු කරලා තියෙනවා. ඒට හේතුව භාණ්ඩ 27ක මිල අඩු කිරීමට යන නිසා බවට තමයි වාර්තා වෙන්නේ. අපි බලමු මේ සැරේවත් ඔය කියන මිලට වෙළඳපළේ භාණ්ඩ ලබා ගැනීමට තියේවිද කියලා. මේ දවස්වල උතුරේ තියෙනවා උද්ඝෝෂණ මාලාවක් ද්‍රවිඩ සහ මුස්ලිම් අයගේ එකමුතුවෙන්. එහිදී ඒ අය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන, ක්‍රිමේෂන් රයිට් ගැන, අතුරුදහන් වූවන් ගැන, වතුකම්කරුවන්ගේ දෛනික වැටුප් සම්බන්ධ ආදී විවිධ දේවල් ගණනාවක් සම්බන්ධයෙන් තමයි මේ උද්ඝෝෂණ මාලාව දියත් කරන්නේ. හැබැයි මේ විරෝධය හුදෙකලා විරෝධයක් නොවේ. බොහෝ විට UN එකේ මානව හිමිකම් සැසිය බලාගෙන තමයි මේ උද්ඝෝෂණය දියත් කරන්න කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ සම්බන්ධයෙන් හරි අපූර්ව පෝස්ට් එකක් දාලා තිබුණා මිලින්ද රාජපක්ෂ. ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලිපි ලියූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන් තිරන්ගේ STF ආරක්ෂාව ඉවත් කරයි. පුවතක්. මෙවැනි මන්ත්‍රීවරුන්ට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දී තිබුණේ ඇයි? මේ පෝස්ට් එකට යටින් හරි අපූර්ව සංවාදයක් ගොඩනැගිලා තිබුණා. ලංකාවට විරුද්ධව මුලින්ම ජිනීව ගියපු මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න අයනේ මේවා කතා කරන්නේ. ඒකට ප්‍රතිචාර දක්වමින් ලංකාවට විරුද්ධව නෙවෙයි UNP ගහලයන්ගෙන් ප්‍රේමදාසගෙන් කොල්ල බේරගන්නයි ඔහු ජිනීව ගියේ. ඒත් එයාපෝට් එකේදී සාක්ෂි සහිත බෑග් එක රඳවා ගත්තා. මේ කමෙන්ට් එකට පිළිතුරු ලබා දෙමින් කියනවා ජිනීව ගියාම උන්ට ඒක ප්‍රේමදාසගේ ප්‍රශ්නයක්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. උන් චෝදනා කරන්නේ මුළු රාජ්‍යයටම. ප්‍රේමදාසගේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා පැමිණිලි කරන්න මහින්දට ජිනීව යන අයිතියක් තියෙනවා නම් රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා ජිනීව යන්න සුමන් තිරන්ටත් අයිතියක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඉදිරි කාලේ මානව හිමිකම් ගැන කතා වෙන පරණ දේශපාලන කතා එළියට එන දේශපාලනිකව බොහොම උණුසුම් කාලයක් ලංකාවට උදා වේවි. ඒක හුදෙක් අපේ ජනජීවිතයට විතරක්ම නෙවෙයි ජාතික ආර්ථිකයට තදින් බලපාන කාරණාවක් වේවි අපිට මේ ප්‍රශ්නේ හරි හැටි විසඳ ගැනීමට නොහැකි වුණොත්. Patreon වරු තමයි තීරණය කරන SL බ්ලොග් අපි කොයිතරම් විශාල වෙනවද අපේ සේවය කොයිතරම් පුළුල් වෙනවද කියන එක. ඔබට පුළුවන් SL බ්ලොග් අපිත් එක්ක ඇඩ්වර්ටයිස් කරන්න. ඒට අදාළ තොරතුරු පහත දැක්වෙනවා. ඉතින් ඔබ SL බ්ලොග් අපේ සේවය අගය කරන්නෙක් නම් ඔබට පුළුවන් අපේ Patreon සමාජිකයෙක් වෙන්න. අපේ Patreon සමාජිකයෙක් වෙන්න මෙතන ක්ලික් කරන්න.